ආයුබෝවන් අදත් අපි කතා කරන්න යන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විශේෂ පුනරීක්ෂණ අභ්‍යාසයක්. මම අද කතා කරන්නේ ප්‍රශ්නාංක දෙක සම්බන්ධයෙන්. ඔබ දන්නවා මම මේ වෙනකත් ඔබට මේ ප්‍රශ්න ටික ලබා දීලා තියෙන්නේ. අපි නම් බලමු දෙවෙනි ප්‍රශ්නය. අපේ විෂයාංක 32 ඒකම මේ විෂයේ දෙවෙනි කොටසේ අභ්‍යාසයක් තමයි අපි අභ්‍යාසයක් විදිහට තමයි මේ දෙවෙනි ප්‍රශ්නේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. ඉතින් මේකේ පළවෙනි ප්‍රශ්නේ එහෙම නැත්නම් මේකත් කොටස් පහකින් යුතුයි. මේකේ රෝම ඉලක්කම් 1 දෙකේ රෝම ඉලක්කම් 2 මේ එක ප්‍රශ්නෙන් ආන්නේ කාර්මික විප්ලවයේ ව්‍යාපාර විකාශනයේ තුන්වන අදියර ලෙස සැලකේ. කාර්මික විප්ලවයේ හේතු කොටගෙන ව්‍යාපාර ශාස්ත්‍රයේ ප්‍රධාන වෙනස්කම් හතරක් නම් කරන්න. ඒක ඔබට කියන්න තියෙන්නේ ප්‍රධාන වෙනස්කම් හතරක් නම් කිරීම විතරයි. එහෙනම් ඉතා පහසු ප්‍රශ්නයක්. නමුත් ඔබේ දැනගෙන ඉන්න ඕනේ නැත්නම් ඔබේ මතකයේ තියෙනවනේ මොකද්ද කාර්මික විප්ලවය කියන්නේ කියලා. දැන් අපි බලමු මොකද්ද කාර්මික විප්ලවය කියන්නේ කියලා. අපි දන්නවා අතීතයේදී මිනිසා තම දෙයකින් තමයි සියලුම නිෂ්පාදන වල යෙදුනේ. එහෙනම් මෙන්න මේ දෙයකින් කළ නිෂ්පාදන වෙනුවට යම් සූත්‍ර භාවිතා කරමින් මහා පරිමාණයෙන් නිෂ්පාදනයේ යෙදුණා. මෙන්න මේ පෙරළිය තමයි අපි හඳුන්වන්නේ කාර්මික විප්ලවය කියලා. ඒතර මේ කාර්මික විප්ලවය ගැන කතා කරත් මේක ඇති උනේ ආරම්භය එංගලන්තයේ ඇති වුණා වගේම මේක හඳුන්වා දුන්නේ අර්නෝල්ඩ් ටොයින් කියන මහත්මයා. මෙතුමා විසින් තමයි මේ කාර්මික විප්ලවය හඳුන්වා දුන්නේ. මෙන්න මේකත් එක්ක ලෝකයේ විශාල වෙනසකට ලක් වුණා. එහෙම නැත්නම් විශාල වෙනසක් ඇති වුණා. ඒතර එතෙන්දී අපි බැලුවොත් මේ ආරම්භය හා වර්ධනය මේ එංගලන්තයේ වගේ රටක ඇති වෙන්නත් හේතුනේ මෙන්න මේ මධ්‍යතන යුගයේ විශේෂයෙන්ම බාණ්ඩ නිෂ්පාදනය සිදුනේ අතින් ඒ වගේම කර්මාන්ත පැවතුනේ ගෘහස්ත මට්ටමින්. ඒ විතරක් නෙමේ මේ ප්‍රවේණි ක්‍රමයේ පැවතුනා ඒකම සම්පෝෂිත ආර්ථික ක්‍රමයක් පැවතුනේ. මෙන්න මේ කියන දේවල් එක වෙළඳපොළ සඳහා බාණ්ඩ නිෂ්පාදනය සිදුනේ සුළු වශයෙන්. නමුත් පසු කාලීනව අපි දන්නා වැඩවසම් ක්‍රම බිඳ වැටීම වෙළඳාම මුදල් භාවිතය ඒකම රක්ෂණය බැංකු ක්‍රම මේවා ඇති වුණා මේ රටවල. එකට හේතුව පුනරුදයත් එක්ක මෙන්න මේ එකම ස්වභාවික ජල මාර්ග වලින් එබ්බී එහෙම නැත්නම් ස්වභාවික වරායන් එංගලන්තේ වටේටම පිහිටා තිබීමත් නැව් කණ්ඩායම ඒවා එකම ඒවට අවශ්‍ය වියහියදම් එහෙම නැත්නම් ධන දාන තිබීම රාජ්‍යවරු ඒ සඳහා උදව් උපකාර කිරීම මෙන්න මේ කාර්මික විප්ලවය ඇති වෙන බලපෑම. ඒකට විශාල කාර්මික ප්‍රගතිය වර්ධනයක් ඇති වුණේ යුරෝපයේ රටවල. ඒකට හේතුව එංගලන්තයේ ගත්තොත් එහෙම අපි දන්නා හිරු නොබසින අධිරාජ්‍ය කියලා එන්දිනු. ඒකට හේතුව තමයි මේ ඒ තරමටම ලෝකයේ සෑම ප්‍රදේශයකම වගේ මේ රටවල් යටත් කරගෙන හිටියා. මෙන්න මේ විදිහට බැලුවොත් එමු බටහිර යුරෝපයේ නැගී එන මධ්‍යම ප්‍රාන්තිකයන්ගෙන් හිබුණා. මේවත් එක්ක මේ කාර්මික විප්ලවයේ ආරම්භය සහ වර්ධනය යුරෝපීය රටවල් වල ඇති වුණා. ඉතින් තවදුරටත් බැලුවොත් මෙන්න මේවායේ ප්‍රතිඵලයක් විදිහට මේ දේශ ගවේෂණ ව්‍යාපාර වලින් පස්සේ සාගරීකරණය වූ වෙළඳාමත් එක්ක වෙළඳාම විශාල විදිහට දියුණුනා. කොන්ස්ටන්ටිනෝපල් නගරය ඊළඟට ඒ වගේ මේ සේදමාවත පිහිටා තිබීම මේවා එංගලන්තයේ මූල කරගෙන ඇති වුණා. එංගලන්තය 18 වන සියවසේදී පුළුල් වෙළඳපොළක් ඇති වෙන තත්ත්වයටපත් වුණා. මේ කාර්මික විප්ලවය නිසා මේ යුරෝපීය රටවල විශාල විදිහට වෙළඳුන්නත් විශාල මුදල් ගැවසුණා. යටත්වල ධනය ගිනාව රටට. ඒකම මේ රටවල් වල ජනයා විතරක් නෙමේ යටත් විජිතවල ජනයාට අවශ්‍ය බාණ්ඩ නිෂ්පාදනය කරලා ඒකට වෙළඳපොළ විදිහට මේ යටත් භාවිත කරා. ඒකම ඒ යටත් විජිතවල අමුද්‍රව්‍ය නිෂ්පාදනය සිදු කරා. ඒව තමන්ගේ රටට ගෙනල්ලා නිෂ්පාදනකාරී යෙදිලා අන්නර යටත් රටවල් වෙළඳපොළ බවට පත් කරගෙන තමන්ගේ වෙළඳාම දියුණු කරගන්න මේ යුරෝපීය රටවල් පුරුදුනා. මෙන්න මේ කියනා වූ ආකාරයෙන් අවසානයේදී කාර්මික විප්ලවයේ අත්‍යන්තර ප්‍රේෂකර්ම යකඩ වාණි කියන ශේෂ්ත්‍ර මූලික කරගෙන පසු කාලේ නම් ලොකු ව්‍යාප්තියක් එහෙම නැත්නම් ලෝකේ ලොකු වෙනසකට ලක් කරන්න හේතු වුණා. ඉතින් අපි බැලුවොත් වෙනම තවදුරටත් මේ ගැන මෙන්න මේ එහෙමනම් මේ අනුව කාර්මික විප්ලවයෙන් පස්සේ ව්‍යාපාරික ශේෂ්ත්‍රය තුළ වෙනස්කම් මොනවද කියලා ප්‍රධානම එකක් තමයි මහා පරිමාණ නිෂ්පාදන බිහිවුණා. දෙයතේ සවියෙන් සිදු කළ නිෂ්පාදන ගෘහස්ත නිෂ්පාදන වෙනුවට මහා පරිමාණ නිෂ්පාදන බිහිවුණා. ඒකම නව තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයට පැමිණෙනවා. නව තාක්ෂණික විශාල විදිහේ අන්තසූත්‍ර
හොයාගන්න සිදු වුණා, සොයාගත්තා, සොයමින් පැවතුණා. මෙන්න මේවත් එක්ක නව තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතය එන්න දියුණුවටපත් වුණා. ඒක ප්‍රවාහනයේ බැංකු රක්ෂණ සංනිවේදනය වගේ උපකාරක සේවාවල දියුණුව ඇතුණා. ඒකට හේතුව මේ ප්‍රවාහනයේ රටවල් සොයා යාම පිස්සුවක් බවට පත් වුණා යුරෝපියන්ගේ. ඒකම ඒ සඳහා ධනය රජය විදියට එවකට හිටි රජවරු ධනය වැය කරා, ධනවතුන් හිටියා. ඒ ධනවතුන් බැංකු ආරම්භ කරා, රක්ෂණය කියන එක ආරම්භ වෙන්න ගත්තා. ඒකට රක්ෂණය ආරම්භ වෙන ප්‍රධානම හේතුවනේ ජල මාර්ග ප්‍රවාහනයේ භාවිතා කිරීම, සංනිවේදනය කියන එක අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වුණා. මෙන්න මේ නිසා උපකාරක සේවාවල දියුණුව ඇතිවුණා. ඊට ආර්ථික ක්‍රමයේ කුෂ්කාර්මික අංශයෙන් විශේෂයෙන්ම මේ කාර්මික අංශයට මාරු වෙන සිදු වුණා. ඉතින් මෙන්න මේ වගේ කරුණු හතරක් නම් කිරීම විතරයි තියෙන දන්න ඔබට එහෙම වුණා නම් ඔබට ලකුණු හතර ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මම හිතන්නේ අර පසුබිම ඔබ දන්නව නම් කාර්මික විද්‍යාව කියන එකේ ඒ තුල මහා පරිමාණ නිෂ්පාදනය බෙහෙවීම, නව තාක්ෂණික ශිල්ප ක්‍රම ආරම්භ කිරීම, ඒකම ප්‍රවාහන බැංකු රක්ෂණ සංනිවේදනය වගේ උපකාරක සේවාවල දියුණුව ඇතිවීම, ආර්ථික ක්‍රම කුෂ්කර්මාන්තයෙන් කාර්මික අංශයට මාරු වීම කියන කරුණු ඔබට ඇත්තෙන්ම මතක් වෙයි. අර මේ අපි ගත්තොත් එහෙම කාර්මික විප්ලවය ඇතිවීමේ ඉතිහාසය ගැන අවධානය යොමු කරන්න. එමුනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. නැත්නම් දෙවෙනි ප්‍රශ්නේ. අපි දෙවෙනි ප්‍රශ්නේ ගැන බැලුවොත් එහෙම දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ නැත්නම් දෙවෙනි ප්‍රශ්නේ රොමිලක්කන් දෙක මේකෙන් කියන්නේ නුවරඑළිය ප්‍රදේශයේ මෑතකදී ආරම්භ කළ සංචාරක හෝටලයක ඒ ආරම්භ කිරීමට පෙර දැඩි විරෝධයක් ඒ ප්‍රදේශයේ විවිධ කණ්ඩායම් වලින් එල්ල වුණාලු. ඒ විරෝධතා මැදේවත් මේ කර්මාන්තය ආරම්භ කරාලු ඒ හෝටලය. නමුත් කලක් යනකොට විරෝධතාවයන් එල්ලවීම සිදු නැතිලු. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඇතිවන ප්‍රධාන පෙළේ ප්‍රශ්නයක් මේක. මොකද මොනවා හරි දෙයක් වෙනසකට ලක් කරන්න නැත්නම් මොනවා හරි දෙයක් කරන්න ගියාම විරෝධතාවයක් කරනවා වැඩි. ප්‍රදේශවාසීන්, පරිසර සංවිධාන, නැත්නම් ප්‍රජාව, සමාජ රාජ්‍ය වෙන්න පුළුවන් විවිධාකාරයි. ඒතකොට මෙන්න මේ තරඟකරුවන් වෙන්න පුළුවන් මේ අයගේ දැඩි විරෝධයෙන් වුණත් පසුව ඒක ආරම්භ කරාට පස්සේ අර කලින් තිබුණු පෙර පැවති එහෙම නැත්නම් පෙර පැවතුණු විරෝධතාවය නැතුණිය. ඔබෙන් අහන කොටස් දෙකක් අයන්න කියලා. එකක් තමයි අයන්නේ කියනවා මේ සඳහන් අන්දමට එම ව්‍යාපාරයට විරෝධතාව දක්වන්නට ඇතැයි සිටිය හැකි පාර්ශ්ව දෙකක් නම් කරනවා. දැන් විරෝධතාව දක්වන්න හරි එහෙම නැත්නම් ව්‍යාපාරයක් කෙරෙහි මේ දේවල් කරන්න හරි ඇල්මක් දක්වන පාර්ශ්වයන් ඉන්නවා. කවුද ඇල්මක් දක්වන පාර්ශ්වයක් බැලුවොත් එම ඇල්මැති පාර්ශ්වයන්. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් කැමැත්තක් දක්වන පාර්ශ්වයන් අපි සරලව ගත්තොත් හඳුනනවා ඇල්මැති පාර්ශ්වයන් කියලා. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශ්වයන් බැලුවොත් උදාහරණ විදිහට අයිතිකරුවෝ, ඒ වගේම කොටස්කරුවෝ, කළමනාකරුවන්, සේවකයන්, ඊළඟට සැපයුම්කරුවෝ, පාරිභෝගිකයෝ නැත්නම් ගනුදෙනුකරුවන්, රජය, ප්‍රජාව, තරගකරුවෝ, ණය හිමියෝ, විභවාජිකයන් හා වෙනත් පාර්ශ්වයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒතර මෙතනින් මේ ඇල්මැති පාර්ශ්වයන්ගෙන් කවුද එනම් විරෝධය දක්වන්න ඇත්තේ? නැත්නම් මේ සාමාන්‍යයෙන් මේ පාර්ශ්වයන් ඇල්මැති පාර්ශ්වයන් කියවල මේකේ ව්‍යාපාරික හිතති පාර්ශ්වයන් ඉන්න ඇල්මැති පාර්ශ්වයන් ඉන්න. එතකොට එහෙමනම් මතක තියාගන්න විශේෂයෙන්ම ගත්තොත් මේ විරෝධතාව දක්වීම ගත්තොත් එහෙම විශේෂම දේ කාරණාව තමයි මේ තරඟකරුවන්, රජය, ප්‍රජාව, වෙනත් පාර්ශ්ව. මේ තරඟකරුවන් කියන අය මේ පාර්ශ්වවලට විසගන්නමින් විරෝධතාවයක් ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. එතකොට රජය, ප්‍රජාව ගත්තම ප්‍රජාව කියන්නේ කවුද? ප්‍රජාවට තමයි අයිති වෙන්නේ අසල්වැසියන්. එහෙම නැත්නම් ප්‍රදේශවාසීන්. අපි දන්නවා විශේෂයෙන්ම කර්මාන්තයක් ආරම්භ කරද්දී, මෙවගේ හෝටලයක් ආරම්භ කරද්දී ප්‍රදේශවාසීන් තමයි. මේ ප්‍රදේශවාසීන් අයිති වෙන ප්‍රජාවට. ඒකම තවත් පාර්ශ්ව වෙනත් පාර්ශ්ව වලට අපි ගන්න පුළුවන් විවිධ සංවිධාන, පරිසර සංවිධාන. හැබැයි මේ විරෝධතාව දක්වන්න මෙන්න මේ අයගේ බලපෑමොත් එල්ල වෙන්න පුළුවන්, උදව් වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේකට පිළිතුරු ලියන්නේ. දැන් මේ සඳහන් අපිට ව්‍යාපාරික දක්වන ඇතේ සිද්ධියකි පාර්ශ්ව දෙකක්. ප්‍රධානම පාර්ශ්වයක් තමයි අදාළ ප්‍රදේශයේ ජනතාව. ළඟම ඉන්න ප්‍රදේශවාසීන් තමයි මූලිකවම
විරෝධතාව දක්වන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලොත් එක්කම පරිසර සංවිධාන මේ සඳහා විරෝධතාව දක්වනවා. එනම් මෙන්න මේ වගේ පාර්ශව දෙකක් නම් කිරීම විතරයි තියෙන ඔබට ලකුණු දෙක ලබා ගන්න ලකුණු භාගය මේ නම් කිරීම දෙකට ලකුණක් හිමි වෙනවා. මේ නම් කිරීමට පමණයි කළ යුතුනේ භාගයෙන් මෙතෙන්දී ලකුණ හිමිනවා. මොකද ලකුණු දෙකක් නිසා. ඉතින් එහෙමනම් ඊටාම සරල පිළිතුරක් ලියන්න තියෙන්නේ අදාළ ඕනෑම කර්මාන්තයක් ආරම්භ කිරීමේදී අවශ්‍ය ප්‍රජාව තමයි විරෝධය දක්වන්නේ. එනම් ප්‍රදේශවාසීන් ඒකම විවිධ පරිසර සංවිධාන මොකද මේක හෝටලයක් නිසා අන්න ඒ අය ඒතර මේ දෙක නම් කරාන ලකුණු දෙකක් හිමිවෙනවා. මේක ආයන්නකින් බැලුවොත් එimhe ආයන්නෙන් කියන්නේ ආයන්නෙන් ප්‍රශ්නාංක දෙකේ ආයන්න බැලුවොත් එimhe ආයන්නෙන් කියන්නේ ඔබ ඉහත නම් කළ පාර්ශ්ව දෙකට අමතරව එම ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන බාහිර පාර්ශ්ව දෙකක් නම් කර එම පාර්ශ්වයන්ගේ ව්‍යාපාරයට එළවන බලපෑම වෙනම ලියන්නේ. ඒතර ඔබ මතක තියාගන්න මම නිතරම කියලා තියෙනවා පේපර් එකක් අතර ගත්තම පේපර් එක ඉතාලම ලස්සනට මේ ප්‍රසන්නව එහෙම නැත්නම් ගෙනල්ලා ආයේ බලන්න නෙමෙයි. ඒ පේපර් එක වැඩිවීමක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් පේපර් එක ඉරියන්දින්න කට වැඩ කරන්න ඉදිවල ඕනයක් කරන්න. නම් මේ ප්‍රශ්නේ දැක්ක ඇති බාහිර පාර්ශ්ව දෙකක් කියන එක ඔබ ඉලක්ක ගහ ගන්න අවශ්‍යයි. මොකද උනන්දුවක් දක්වන අර ඉහත සඳහන් කළ අය නැතිව බාහිර පාර්ශ්ව දෙකක් අහන්න. එහෙනම් කවුද මේ බාහිර පාර්ශ්ව? ඒතර ව්‍යාපාරයේ පරිසරයේ කෙරෙහි බලපෑමක්. මොකද්ද ව්‍යාපාර පරිසරය කියන්නේ? අපි දන්නවා ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී බලපෑම් ඇති කරන සාධක ඇතුළත් පරිසරය තමයි අපි හඳුන්වන්නේ ව්‍යාපාර පරිසරය කියලා. ඒතර මේ ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන. එකක් තමයි අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. මේ බාහිර පරිසරය ඔබ ඉගෙන ගත්ත මතක ඇති ඔබට නැවතත් අපි කොටස් කරා ආසන්න පරිසරය සහ සාර පරිසරය කියලා. එහෙනම් අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය නැවත එක කොටස් කරා ආසන්න පරිසරය, සාර පරිසරය කියලා. එහෙනම් ඔබෙන් ආන්නේ ආසන්න පරිසර බලවේග, පාරිභෝගික සැපයීම් කරු, තරගකරු, ආදේශ භාණ්ඩ නිෂ්පාදකයන්, වෙළඳපොළ පිළිසෙන බලාපොරොත්තු වෙන විභව ආයෝජකයන් මෙන්න මේ අය තමයි ඉන්නේ. විභව ව්‍යාපාරිකයන්. ඒතර මේකෙන් ඔබට කියනවා මේ කලින් සඳහන් කළ අය හැර එහෙමනම් මම මතක තියාගත්ත යුතු මෙන්න මේ ආසන්න පරිසර බලවේගය ගැන කතා කරන්නේ. එහෙනම් එතනින් කවුද කියන එක තමයි ඔබ ලියන්න ඕනේ. එහෙනම් බලමු අපි මේ ව්‍යාපාර පරිසරයක් අධ්‍යයනය කිරීමෙන් අපි දන්නවා අපිට ශක්තියින් හඳුන ගන්න පුළුවන්, දුර්වලතා හඳුන ගන්න පුළුවන්. මෙන්න මේ දෙකම තියෙන අභ්‍යන්තර පරිසරයේ ඔබෙන් ආනේ බාහිර පරිසර සාධක. මෙන්න ව්‍යාපාර අවස්ථා ඇති කරන්නේ, ඒ වගේම තර්ජන ඇති කරන්නේ බාහිර පරිසර සාධක. නම් ඔබ මෙන්න මේ බාහිර පරිසරයෙන් නැතිවෙනා මේ බාහිර පරිසර සාධක හේතු වෙන අවස්ථා තර්ජන මොනවද කියලා තමයි මෙතෙන්දි සඳහන් කළ යුතු වෙන්නේ. එහෙනම් බලන්න අපි ගත්තොත් එන්න සැපයීම් කරුවන්, තරඟ කරුවන් केंद्र දැන් මෙතෙන්දී ගනුදෙනු කරුවෝ, සැපයීම් කරුවෝ, තරඟ කරුවෝ, ආදේශික භාණ්ඩ නිෂ්පාදකයන්, වෙළඳපොළ පිරිසකට අපේක්ෂා කර ඉබව ව්‍යාපාරිකයන් කියන අය. මෙන්න මේකෙන් තුනක් විස්තර කරන්නයි තියෙන්නේ. ව්‍යාපාර වලට එල්ල කරන බලපෑම් වෙනම විස්තර කරන්න. මොනව තර්ජනද නැත්නම් අවස්ථාද ඇති කරන්නේ කියන එක තමයි ඔබෙන් අහන්නේ. එහෙනම් අපි බලමු එකින් එක අරගෙන කොහොමද කියලා. අපි මුලින්ම බලමු ගනුදෙනු කරුවෝ නැත්නම් පාරිභෝගිකයෝ. කොහොමද පාරිභෝගිකයන් නැත්නම් ගනුදෙනු කරුවෝ ව්‍යාපාරයේ බලපෑමක් එල්ල කරනවා. ඇත්තම බලපෑමක් එල්ල කොහොමද? ව්‍යාපාරේ භාණ්ඩ සේවා මිලට ගන්න පුද්ගලයෝ තමයි අපි හඳුන්වන්නේ පාරිභෝගිකයන් ගනුදෙනු කරුවන්. ඒතර මෙන්න මේ අය දැනුවත් නම් ආදායම් හොඳ තත්ත්වයෙන් පවතිනවන රුචිකත්වය ඉතාම හොඳ නම් අන්න ඒක ඉතාම වාසිදායකයි ව්‍යාපාරිකයාට ඒක අවස්ථාව වෙනවා. ඒතර මේ සිද්ධියට අනුව පාරිභෝගිකයන් මොන වගේ කෙනෙක්ද? අපි දන්නවා සිද්ධියට අනුව උදාහරණයට අනුව ගනුදෙනු කරුවන් සංචාරක හෝටලේ පැමිණෙන සංචාරකයෝ. එන සංචාරක හෝටලේ පැමිණෙන සංචාරකයන් නම් අන්න ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉතා ඉහළ නම් ඔවුන්ගේ රුචිකත්වය නිතර වෙනස් වෙනවා නම් ඒ වගේම ඔවුන්ගේ රුචිකත්වය වැඩි මිල සහිත ආහාර පාන දුම් මිදුම් සඳහා නම් විනෝදයට බර නම් අන්න ඒක මේ ව්‍යාපාරයට අවස්ථාවක් වෙනවා.
නමුත් සමහර ලාවට එහෙම නොවන අවස්ථාවල ඒගොල්ලෝ අඩු වෙන වේදම් කරන්නේ ඒ තරම් සැපපාසුරුම් කාමරේ ඉඳන් නැත්නම් ආහාර පාන අඩු වේදම් අනේ එවැනි අවස්ථාවක ඒක තර්ජනයක් වෙනවා. ඒ වගේම අපි බලමු එහෙමනම් මේ තියෙන ගනුදෙනු කරුවෙක් ඉදිරි ගනුදෙනු කරුව කියන්නේ කවුද කියන එක මේ ව්‍යාපාරිකයෙම නැත්නම් උදාහරණයක් අනුව ගනුදෙනු කරුවා කොහොමද මේකට බලපාන්නේ කියලා තමයි පෙන්වන්න කරලා තියෙන්නේ. ඔබ මෙන්න මේ ටික පිළිතුරු ඉදිරි ලියවිය යුතු වෙනවා. ඊළඟට අපි බලමු වෙන තවත් එකක් සැපයුම් කරුව. සැපයුම් කරුව කියන්නේ ව්‍යාපාරයක ආසන පරිසර බලවේගයක් විදිහට ඉතාම වැදගත් පාර්ශ්වයක්. ඒකට හේතුව තමයි ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් සපයන්නේ නැත්නම් සම්පත් සපයන පුද්ගලයන් ආයතන තමයි මේ සැපයුම් කරුවන් කියලා හඳුන්වන්නේ. ඒතර මේ අය වැදගත් වෙන්නේ සැපයුම් කරුව කඩට වේලාවට ඒ අවශ්‍ය සම්පත් සපයන්නේ නැත්නම් අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, නිදි භාණ්ඩ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සේවාවන් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් හරියාකාරව නිසි පරිදි ගුණත්වයෙන් ප්‍රමිතියතුව සපයන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට බාධා. ඒකම මේ අය වට්ටම් ලබා දෙනේම එහෙම නැත්නම් මුදල් ගෙවීම පසුවට සිදු කළ හැකි නම් මෙන්න මේ දේවල් ව්‍යාපාරිකයාට සැපයුම් කරුවන් පැත්තෙන් ගත්තම ඉතා වැදගත් සාධක වෙනවා. එhmenan මේ ව්‍යාපාරයට අනුව උදාහරණයට අනුව ආසන පරිසර බලවේගයක් විදිහට සැපයුම් කරු ඉතා වැදගත්. ඒකට හේතුව මේ සංචාරක හෝටලයකදී විශේෂයෙන්ම සැපයුම් කරුවන් වෙනවා. ආහාර පාන සකස් කරන්න අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම, සේවාවන් සැපයීම වගේ බොහෝ දේවල්. එhmenan අන්න ඒ අය සාධාරණ මිලකට ගුණත්වයෙන් යුතු උසස් ප්‍රමිතියෙන් යුතු දේවල් ඉදිරිපත් කිරීම, කලට වේලාවට ලබා දීම මේ ව්‍යාපාරිකයාට තමන්ගේ සේවාව ගනුදෙනු කරන හොඳින් ඉටු කරන්න උදව්වක් වෙනවා. නමුත් එහෙම නොවන අවස්ථාවක ඒක තර්ජනයක් වෙනවා. ඒ වගේම එවැනි අවස්ථාවක එයාට තරගකරුවන් එක බව තරග කරන්න අපහසු වෙනවා. මේ තමන්ගේ සැපයුම් කරුවන් හොඳ නැතිවීම තුල. එhmenan අවස්ථා ඇති කරනවා ඉතා හොඳ සාධාරණ මිල ගුණත්වයෙන් යුතු ද්‍රව්‍ය ගුණාත්මක ප්‍රමිතියෙන් තුල ලබා දෙනවා. එහෙම ලබා දෙන්නේ නැත්නම් ඒ ව්‍යාපාරිකයන්ට බැරිනවා කාර්යක්ෂමතාවයෙන් හා සඵලතාවකින් යුතු තමන් කටයුතු පවත්වාගෙන යන්න. එහෙනම් මතක තියාගන්න ඉතා වැදගත් සාධකයක් තමයි මේ සැපයුම් කරුවා විශ්වාසවන්ත සැපයුම් කරුවෙක් නම් එවැනි අවස්ථාවක ව්‍යාපාරිකයට ගැටලුවක් නැහැ. කාර්යක්ෂමව සඵලතාවීව තමන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ සේවාව ඉටු කරන්න. එහෙනම් ශක්තියක් ව්‍යාපාරිකයාට මේ සැපයුම් කරුවේ ශක්තියක් වෙනවා නම් ඒක අවස්ථාවක් බවට පත් වෙනවා. ඒකම එහෙම නොවන අවස්ථාවල ඒක තර්ජනයක් බවට පත් වෙනවා. ඉතින් දෙකයි ඔබට කියලා තියෙන තවත් එකක් මම නමුත් ගත්තා තරගකරුව. තරගකරුවන් ගත්තම ඉතාම වැදගත් පාර්ශ්වයක්. ආසන පරිසර බලවේගයක් විදිහට දැඩි බලපෑමක් කෙල කරන පාර්ශ්වයක්. ව්‍යාපාරයක් ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවාවල් සමාන නිෂ්පාදිත ඉදිරිපත් කරන්න තමයි අපි තරගකරුවන් විදිහට හඳුන්වන්නේ. එතකොට තරගකරුවන් වෙළඳපොළට පැමිණෙනව නම් ඉන්න අය නිතර ඉවත් වෙනව නම් හොඳ වාසිදායකයි. නමුත් අලුතින් අය එකතු වෙනව නම් එයා හොඳ සේවාවක් සපයනව නම් මෙවැනි අවස්ථාවක මෙන්න තරගකරුවා කියන එක දැඩි බලපෑමක් ඉන්න කරනවා. එතකොට අවස්ථාවකම තර්ජන මෙන්න මේ නිසා මේ තරගකරුවෝ ව්‍යාපාරිකට ඇති කරනවා. නම් උදාහරණයක් අනුව ගත්තොත් එහෙම තරගකරුවෝ වෙන ආසන්න මෙවැනිම ව්‍යාපාරයේ දෙන සංචාරක හෝටල්. ඉතින් ඒ හෝටල් එක තරග කරන්න ඕනේ. නමුත් තරග කර යුතු වෙන්නේ ඊටාම තමන්ගේ අපි කියන්නේ ක්වොලිටිස් කියලා තමන්ගේ තත්ත්වයේ තියාගෙන. එහෙම නොවි අකටයුතුකම් සිදු කරොත් එමෙතෙම තරගකාරීත්වයට හොඳින් මුහුණ දෙන්න බැරුව යනවා. ඒ නිසා මේ හෝටලේ පිටි ප්‍රදේශයේ පවතින වෙනත් සංචාරක හෝටල් මේ ව්‍යාපාරිකයාට තරගකරුවන් වෙනවා. එතෙන්දී ඒගොල්ලෝ භාවිතා කරන්නා වූ ආහාර පාන නමතෙන් පස්කම් ඒගොල්ලෝ සපයන සේවාවන් ඒගොල්ලෝගේ පිළිගැනීම් ඒගොල්ලෝ විනෝද ජනක ක්‍රීඩාවන් මොනවද ඒගොල්ලෝ ලබා දෙන තියෙන භෞතික සම්පත් මොන වගේද ඔවුන්ගේ මූලික ශක්තිය යහපත්ද අන්න ඒවා ඉතා හොඳ නම් තමාට වඩා එක තර්ජනය. නමුත් එහෙම නැති අය නම් තරගකරුවන් දිරින්නේ ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අන්න මෙයාට ඒක අවස්ථාවක් බවට පත් වෙනවා. එහෙනම් මතක තියාගන්න ඕනේ අපේ කරුණු දෙකයි විස්තර කරන්න ඕනේ. මම ඔබට තුනක් කතා කරා. මෙන්න මේ වගේ ඔබට පුළුවන් නම් විස්තර කරන්න. ඒක තමයි ඔබේ පිළිතුර වෙන්නේ. මම ඊට සඳහන් ආසන පරිසර බලවේග නම් කිරීමට ලකුණයි ඒ පරිසර බලවේග දෙක විස්තර කිරීම ලකුණක් වශයෙන් ලකුණු දෙකක් ඔබට හිමි වෙනවා. එහෙනම් අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසෙන් කියන්නේ ඊට සිද්ධියට අදාළ සංචාරක හෝටලේ ව්‍යාපාර ක්‍රියාවලිය.
යෙදුම් නිමෙවුම් ක්‍රියාවලියක් ලෙස ඉදිරිපත් කරන්න. මේක ලකුණු 4ක ප්‍රශ්න. ලකුණු 4ක් කියන්නේ ඔබ දීර්ඝ පිළිතුර ලබා දිය යුතුයි. ඔබගේ මතකයේ තියෙනවා මේ යෙදුම් නිමෙවුම් ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා ඕනෑම දෙයක් එහෙම නැත්නම් මෙහෙයුම් එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ යෙදුම් තමයි ක්‍රියාවලිය බවට පත් කරලා නිමෙවුම් බවට පත් කරන්නේ. මොනවද මේ යෙදුම් නෙමෙයි. ව්‍යාපාරික යෙදුම් නෙමෙයි සම්පත්. එහෙනම් මෙන්න මේ යෙදුම් වල සම්පත් ක්‍රියාවලියකට යොමු කිරීම තුළ ලැබෙනා උදේ අපි නිමෙවුම් විදිහට හඳුන්වනවා. එහෙමනම් මේ නිමෙවුම නැත්නම් මේ යෙදුම් නිමෙවුම් ක්‍රියාවලිය අපිට මෙන්න මේ වගේ chart එකකට දාලා ඔබ ඉදිරිපත් කළ යුතුයි. මේකේ මේ තියෙන ආකෘති ඔබ මෙන්න මේවට තමයි අර උදාහරණේ කරුණු එක්කල යුතු වෙන්නේ. නම් මෙන්න මේ ආකෘතිය ඔබ අනිවාර්යයෙන්ම ඇදලා තියෙනවනේ. එහෙම වුණොත් තමයි ඔබට සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. මොකද හේතුව තමයි ලකුණු දෙන්නේ ඔබට මේවා එකිනෙක කැඩින් කරලා. ඒතර ඔබ මේක නම් කිරීම යෙදුම් සම්පත් ව්‍යාපාර කාර්යයන් නිමෙවුම. ඒතර මොනවද යෙදුම් සම්පත්? භූමිය, ශ්‍රමයේ, ප්‍රාර්ථනා, ව්‍යවසාය, තොරතුරු දැනුම කාලය. ඒතර මෙන්න මේ තියෙන හත තමයි ව්‍යාපාරික යෙදුම් සම්පත්. ඒතර මෙතන තියෙනවා ව්‍යාපාර කාර්යයන්. එහෙම නැත්නම් අපි කියන ව්‍යාපාර ශ්‍රිත. ඒකත් හතක් තියෙනවා. පරිපාලන නිෂ්පාදනය අලුත් කරන මූල්‍ය මානව සම්පත් පරිශ්‍රණ සම්බන්ධ තොරතුරු කළමනාකරන කටයුතු. ඒතර අවසානයේ ලැබෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක්. ඒතර භාණ්ඩ හෝ සේවාව වෙන්නේ මොකද්ද? අපේ උදාහරණයට අනුව නම් අන්න සංචාරකයා සතුටින් ඇවිල්ලා එතනින් පිට වෙලා යන සංචාරකේ නැත්නම් ගනුදෙනු කරු සතුටින් පිට කරලා යන තත්ත්වයටපත් කිරීම. එහෙමනම් මෙන්න මේ ආකෘතියේ තියෙන දේවල් වලට අන්න අර යෙදුම් නිමෙවුම් ක්‍රියාවලියේ තිබුණු කරුණු ඇතුළත් කරා නම් ඔබේ පිළිතුර සාර්ථක. නම් මුලින්ම බලමු අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඒතකොට ඔබ මේ ලියුවනම් තවත් හොඳයි සංචාරක හෝටලයේ යෙදුම් නිමෙවුම් ක්‍රියාවලිය කියලා. එහෙම නම් කිරීමක් කරලා යෙදුම් සම්පත් ක්‍රියාවලියේ නිමෙවුම දැන් ඔබ බලන්න මුලින්ම යෙදුම් මොනවද? භූමිය. භූමිය කියන එක මුලින්ම කිව්වේ. නම් භූමිය වෙන මොකක්ද? අන්න සංචාරක හෝටලයේ පිටලා තියෙන ඉඩම තමයි භූමිය වෙන්නේ. ශ්‍රමය. ශ්‍රමික විශාල ශ්‍රමය මේ සංචාරක හෝටලයේ තුල ක්‍රියාත්මක. කළමනාකරු ඉන්නවා, කෝකිවරු ඉන්නවා, මේටස්ලා ඉන්නවා, ඊළඟට මේ පිරිසිදු කරන්නන් ඉන්නවා, චාරිත්‍රික යෝග්‍යතා සපයන්න, උද්‍යාන අලංකරණය කරන්නන්, වාදකයන්, සංගීතය දෙන අය, ඊළඟට නැටුම් ශිල්පී, ආයුර්වේද වෛද්‍යවරු වෙන්න පුළුවන් සංවාහකයන් මේ වගේ මේ සියල්ලම මේ හෝටලයක් ගත්තොත් අන්න ඒකේ ශ්‍රමයට අයිති වෙනවා. ඊළඟට තමයි ප්‍රාග්ධන. ප්‍රාග්ධන කියන්නේ මොකක්ද? හෝටලේ අන්න හෝටල් කාමර අර ගොඩනැගිලි ඊළඟට ගොඩනැගිලි වල අනිකුත් මේ ගොඩනැගිලි ඒව ඇතුලේ තියෙන බාණ්ඩ නාම මේ කියන්නේ ස්විමින් පූල් ඊළඟ ව්‍යායාම උපකරණ ඊට පස්සේ තවත් හදලා තියෙනවා නම් රංගායතන එහෙම නැත්නම් විනෝද ජනක ක්‍රීඩා කරන මේ දේවල් ඊට අමතරව මුළුතැන්ගේ උපකරණ රතවාහන වාදක භාණ්ඩ ඊළඟට මුදල් මෙන්න මේ සියල්ලම ප්‍රාර්ථනයට අයිති වෙනවා. අපි ඊළඟට බලමු එනවා මොනවද ඉතිරි ටික. එහෙම නැත්නම් යෙදුම් තොරතුරු ගත්තොත් ඒ මොනවද? අන්න ආහාර වට්ටෝරු නව ආහාර වට්ටෝරු වෙන්න පුළුවන්, තීනීම වෙන්න පුළුවන්, සම්බාහන ක්‍රම පිළිබඳව තොරතුරු ඊළඟට ආගන්තුක සත්කාර ක්‍රමවේද තරගකරුවන් පිළිබඳ තොරතුරු මෙන්න මේ කියන සියලුම දේවල් අපි මෙතන තොරතුරු විදිහට සැලකනවා. කාලය ගැන කතා කරොත් එimhe අන්න සියලුම ශ්‍රමයේ සපයන්නන්ගේ කාලය. ඒතොර අන්න ඒ සේවකයන්ගේ වැඩ කරන කාලය තමයි අතිකාල කාලය. මෙන්න මේ දේවල් තමයි කාලයට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දැනුම ගැන කතා කරොත් මේ අංශවල සේවකයන්ගේ කුසලතා නිෂ්පාදිත ආහාර පාන වෙන්න පුළුවන් නැත්නම් ආයුර්වේද පිළිබඳ දැනුම සම්බාහන ක්‍රම පිළිබඳ ආගන්තුක සත්කාර මෙන්න මේව පිළිබඳ දැනුම තමයි මෙතෙන්දී දැනුම විදිහට අපි සලකන්නේ. එහෙනම් අපි බලමු නැවත වතාවක් එහෙනම් මුලට ගිහිල්ලා මොනවද ව්‍යාපාරික කාර්යයන් වෙන්නේ නැත්නම් මෙතෙන්දී මේ මෙහිම ක්‍රියාවලිය ගැන කතා කරමු. අපි කියනවා ව්‍යාපාරික කාර්ය නෙමෙයි නැත්නම් ශ්‍රිත මෙන්න මේවා එකක් තමයි නිෂ්පාදනයේ මුලින්ම ලියන්න දක්වලා තියෙනවා. නැත්නම් මේ ද්‍රව්‍ය සපයා ගැනීම ආහාර පාන පිළියෙල කරන එක ඊළඟට ශාරීරික යෝග්‍යතා උපදේශන සැපයන එක දේශීය සම්බාහන ක්‍රමවේද භාවිතා කරන එක ඊළඟට උපදේශන සංගීත නාට්‍ය සැපීම මෙන්න මේ සියල්ලම නිමෙවුම් බවට පත් කිරීම තමයි නිෂ්පාදන කියලා හඳුන්වන්නේ. අලෙත් කරන ගැන කතා කරත් මේක විශාල පුළුල් ශේෂ්ත්‍රයක්.
අර සංචාරකයන් ගේන තැන ඉඳලා ඒකට පෙර ඒගොල්ලෝගේ අනුන් බාර ගන්න තැන ඉඳලා අවසානයේදී සංචාරකයන් සතුටුපත් කරලා යවලා එතනිනු නිම වෙන්නේ නැහැ. මේ වර්තමාන මේ සංචාරක හෝටලයකදී අන්න ගිහිල්ලා තියෙන තමට සත්කාර කරේ කොහොමද කියලා ඒගොල්ලෝ මේ සංචාරක නිකේතන වලට නැත්නම් මේ හෝටල් වලට ලකුණක් ලබා දීම සිදු කරනවා. ඒ තුල තමයි ඊළඟ සංචාරකයන් එන්නේ. ඒතකොට ඒකත් අනුකරණයට අදාළ දේවල්. එහෙනම් ප්‍රචාරණයේ මිල කිරීම විකුණුම් ප්‍රවර්ධන කටයුතු මාධ්‍ය සම්බන්ධතා මෙන්න මේ කියනවා සියල්ල අදාළ වෙනවා අනුකරණයට. ඒකම මූලික කටයුතු ගත්තොත් කොහොමද මූලික සපය ගන්න තියෙන ප්‍රමාණය ඇතිද නැත්නම් අමතර පිටි බාහිරින් ගන්නවද ඒ ගන්නව මොනවටද වැය කරන්නේ වැටු කොච්චර ගෙවනවද වියයද සඳහා කොච්චර වැය කරනවද ස්ථාවරවත්කම් මොනවද මිලදී ගන්න මෙන්න මේ කියන සියලුම දේවල් මානව සම්පත් වලට අදාළ වෙනවා ඊළඟට අපි තවදුරටත් බලුවොත් එහෙම ඉතින් කරුණු ටික මේ තියෙන පරිපාලනය ගැන කතා කරද්දී සාමාන්‍ය ව්‍යාපාරික පරිපාලනය ගැනම තමයි. ඉතින් ඉදිකරුත් සකස් කරන එක නඩත්තු කරන එක පවත්වාගෙන යාම පරිපාලනයට කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි සංචාරකින්ගේ පැමිණීම් ලේඛන පවත්වාගෙන යන ඒවා, ඔවුන්ගේ විස්තර තියාගන්න ඒවා, ඊළඟට මහජන සම්බන්ධතා කටයුතු, නියාමන කටයුතු මෙන්න මේ සියල්ල පරිපාලනයට කළ යුතුයි. ඒ වගේම පරිශනා සංවර්ධනය ගත්ත තෝනේ ව්‍යාපාරික පරිශනා සංවර්ධනාංශයක් තිබිය යුතුයි. අනේකෙන් සිදු කරන්නේ මෙන්න මේ නව නිර්මාණ පිළිබඳ පරිශන ආහාර සම්බන්ධ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සංචාරකයන් තමන්ට ආකර්ෂණය කර ගැනීම සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් උන්ට සත්කාර කිරීම වෙන්න පුළුවන් මෙන්න මේ සියලු දේවල් පිළිබඳ පරිශන සිදු කිරීම පරිශනා සංවර්ධනාංශයෙන් සිදු කරනවා. ඒ වගේම තොරතුරු කළමනාකරණයේදී මේ සියලුම ශේෂ්ත්‍රයන්ගේ තොරතුරු කළමනාකරණය සිදු කරන්නේ මෙන්න මේ තොරතුරු කළමනාකරණ කටයුතු යටතේ. ඒ විතරක් නෙවෙයි මානව සම්පත් අංශයෙන් මානව සම්පත් විදිහට උද්ගල බඳව ගන්න ඒවා ඒගොල්ලෝ දෙපිට සුදුසුකම් ඒගොල්ලෝ කිදෙන ගන්නවද ඉදිරියට ගත යුතුද පුරුදු කරගෙන ඉන්නවද එහෙම කොච්චර ගන්න ඕනේද මේවා වගේම පුහුණු කරන එක සංවර්ධනය කරන විනය කටයුතු පවත්වාගෙන යන මෙන්න මේ කියනවා කර්ම කාරණා ඉටුකල යුතුයි. ඊට අවසානයේදී මොකද එනම් මේක නිමෙවුනේ. දේශිත සංචාරකින් ප්‍රණීත ආහාර පාන සැපීම විනෝදාස්වාද සැපීම සුරක්ෂිතා සැප පහසු නමාතෙන් සැපේ පහසුකම් සැපේලා උන් තෘප්තිමත් කිරීම තමයි මෙන්න මේක නිමෙවුනේ. එහෙනම් ඔබට ලියන්න තියෙන්නේ මෙච්චර. ඔබ මෙච්චර විස්තර නැතුව හරි හැබැයි විස්තර ඇතිව ලියනවා නම් ඉතාම හොඳයි. අර උදාහරණයක් දුන්නා මම උදාහරණ කල්පනා ලියන්න පුළුවන්. ඒක ඔබ මේ ටික ලියුවා නම් ඔබට ඇත්තෙම ලකුණු 4ක් ලැබෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න මේ ක්‍රියාවලිය උදාහරණ දක්වන්න ඕන ඉස්සෙල්ලාම ක්‍රියාවලිය පිළිබඳ ඔබේ දැනුම තියෙනවා. ඔබේ දැනුමත් එක්ක තමයි මේ ලකුණු මේ කඩ ලබා දෙන නිසා ඔබ සම්පූර්ණ ලකුණු ලබා ගන්න වග බලාගන්න යුතුයි. එහෙනම් අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස. මේකෙන් කියන්නේ මේකත් අයන්න තනි කොටසක් විදිහට තියෙන්නේ. අපි බලමු තනි කොටසක් විදිහට තිබුණත් මේකේ අහලා තියෙන විදි වෙනස්. ඉහත සඳහන් සංචාරක හෝටලයේ සමාජ විරෝධතා පිළිබඳ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කළමනාකරුන් පවසා සිටියේ අපි මෙම ප්‍රදේශයේ වෙනුවෙන් අපේ සමාජ වගකීම නිසි පරිදි ඉටු කළා යනුයි. ඔබ සිතන ආකාරයට මෙම ව්‍යාපාරය ඉටු කර ඇති සමාජ වගකීම් 4ක් පැහැදිලි කරන්න. ඒතර ලකුණු 4ක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔබ සමාජ වගකීම් 4ක් නම් කරන්න අවශ්‍යයි ඊට පස්සේ ඒවා පැහැදිලි කරන්න. නම් කිරීමට ලකුණු 2ක් ලබා දෙනවා 4ක් කරුණු නම් කිරීමට විස්තර කරා නම් ඉතින් ලකුණු 2 ලැබෙනවා. මුලින්ම බලන්න ඔබ සමාජ වගකීම් කියන්නේ මොකක්ද? ව්‍යාපාරය හා සම්බන්ධ සියලුම උනන්දු දක්වන පාර්ශ්වයන්ට උපරිමයෙන් සාධාරණයක් ඉටුවන ආකාරයක කටයුතු කිරීම අපි හඳුනන ව්‍යාපාරික සමාජ වගකීම කියලා. එහෙනම් කවුද මේ සමාජ වගකීම ඉටු කළ යුතු පාර්ශ්වය? ප්‍රධාන පාර්ශ්වය 4ක් ඉන්නවා. කවුද? ගනුදෙනුකරුවෝ, සේවකයෝ, අයිතිකරුවන් සහ සමාජය. මෙන්න මේ පාර්ශ්වයන් අතරට තමයි සමාජ වගකීම ඉටු කළ යුතු වෙන්නේ. එහෙනම් අපි බලමු ඊළඟට කොහොමද මේ වගකීම ඉටු කරන්නේ? අපි මුලින්ම බැලුවොත් එහෙම සමාජයට රැකියා අවස්ථා ජනිත කරනවා නම් ඒකම බදු ගෙවීම උපරිලා සිදු කරනවා නම් අපද්‍රව්‍ය කළමනාකරණය නිසිපරිදි සිදු කරනවා නම් ප්‍රජා සත්කාර වෙනුවෙන් මේ අය උනන්දු වෙනවා නම් ඊළඟට හර්ථ නිෂ්පාදන කෙරෙහි උනන්දු වෙලා පරිසරය සුරකිමින් කටයුතු කරනවා නම් අන්න සමාජයට වගකීම් ඉටු කරා හා සමාන. ඒකම
ගනුදෙනු කරුවන් බැලුවොත් සාධාරණ වීම සාධාරණ මිලක ගෙවන මුදලට සාධාරණව භාණ්ඩයක් නිමෙම ලබා දෙනවා. ඒ වගේම හානි අවමනන් ඒ ලබා ගන්න දීතුන. ඒකම අයිතිවාසිකම් ආරක්ෂා කරනවා නම් ගුණාත්මක භාණ්ඩ සපයනවා නම් ගනුදෙනු කරුවන්ට සාධාරණ කිටු කරන්නේ. ඊළඟට අසාධාරණ කියන්නේ අයිතිකරුවන්ගෙන් බැලුවොත් අයිතිකරුවන්ට සාධාරණ වීම ලබා දෙනවා ඔවුන්ගේ ආයෝජනය. ඒකම ආර්ථික ප්‍රතිලාභ ලබා දීම කාර්යක්ෂම අවංක ලෙස කළමනාකරන කටයුතු සිදු කිරීම ඒවා සිදු කරලා දූෂණ වංචා සිදු නොකර ඉන්නවා නම් අයිතිකරුවන්ට සාධාරණ කිටු කරා සමාන. ඊළඟට බලමු එහෙනම් සේවකයන්ට කොහොමද සමාජවාදී කිමිටු කරන්නේ? සේවකයන් ගැන බැලුවොත් සේවකයන් සමානාත්මව සැලකනවා සමානව. ඒකම ඕන් එක්ක මන සම්බන්ධතාවක් පවත්වා යනවා. ඒ වගේමයි වෘත්ති ආරක්ෂාව ඔවුන්ගේ රැකියාව විස්තර කරනවා නම් ඔවුන්ගේ රැකියාවේ ආරක්ෂාවට අවශ්‍ය උපකරණ ලබා දෙනවා නම් රක්ෂක පාස්කම් ලබා දෙනවා නම් හොඳ සැලකනවා නම් අන්න සේවකයන් වෙනුවෙන් මේ දේ ඉටු කළා සමානයි. ඉතින් ඔබෙන් අහන්නේ සමාජයට කොහොමද සමාජවාදී කිමිටු කරා වෙන්නේ මෙන්න මේ මොහොතේ. එහෙනම් මොනවද ඔබ ලියන්නේ? අනර අදාළ ප්‍රදේශයේ ජනයාට රැකියාව අවස්ථා ලබා දුන්නා නම් ඒ වගේම රජයට නොපිරිලා බදු ගෙවුවනම් ඒ විතරක් නෙවෙයි අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් හොඳින් මේ ප්‍රදේශය සුරක්ෂිතව පවත්වාගෙන ගියා නම් ඒ වගේම හරිත නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරමින් පරිසරීතකාමී දෑවල යෙදුණා නම් සමහර වෙලාවට ප්‍රජා සත්කාරක සේවා විදියට අවට මේක හෝටලයනේ සමහරවිට ඒ හෝටලයට යන මාර්ගයේ තිබුණේ සමහර වෙලාවට ඉතා කුඩා නිවාස පැල්පත් වාසී නම් හිටියේ. ඒ අය ඉවත් කරලා උන්ට ගැලපෙන තැනක උන් පදිංචි කරවුණා. උන්ට නිවාස දිකලා දුන්නා නම් උන්ට රැකියා අවස්ථා මේ හෝටලේ ලබා දීම කරා නම් ශිෂ්‍යත්ව ලබා දෙන ඒවා ළමයිට ඉගෙන ගන්න උදව් කරන දේවල් මාර්ග පද්ධතිය ඇති කරන මෙන්න මේ දේවල් කරන ගන්න ප්‍රජා සත්කාර. එහෙනම් ඔබ ලිවිය යුතු වෙන දරුවනේ පිළිතුර විදියට සමාජයට සමාජවාදී කිමිටු කිරීමට නම් අන්නර කතා කරපු කරුණු කාරණා කතා කර දේවල් වලින් හතරක් නම් කරන්න නම් කරලා කෙටියෙන් පැහැදිලි කරන්න. ඒතර මෙතන රැකියා නියුක්තිය දායක වෙන නම් කාටද? අර ගදල් ප්‍රදේශයේ රැකියා විරහිත පුද්ගලයන් රැකියාව වලට ගන්නවා. මේක විස්තර කරන්න තියෙනවා. බදුරු පිරියලාගේ වුණ රජයට උදව් වුණා. රජේ නම් රජයේ සම්වර්ධන කටයුතු වෙනුවෙන් ඒ දේවල් දායක කරගන්න. එනම් මන්මාවත් ඇති කරනවා, ජලය, විදුලිය මේ වගේ දේවල් ප්‍රවාහන පද්ධතිය සම්වර්ධනය කිරීම මේ දේවල් කරනවා. ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න. පරිසරයට හානියක් සිදු වෙන්නේ. ඒකම හරිත නිෂ්පාදන වල යෙදුණා නම් එතෙන්දී පරිසරයේ හානි නොකර තියෙන පරිසරය භාවිතා කරමින් අන්න හෝටලේ ව්‍යාපාරය කරගෙන ගියා වෙනවා. ඒකම ප්‍රජා සත්කාරක සේවාවදී අපේ කියන තැනදී තමයි මම ඉස්සෙල් පැහැදිලිවම වගේ ඔබ මේ කරුණු විස්තර කරන්නයි තියෙන්නේ. ඉතින් ඇත්තෙම ලකුණු හතරක් එක කරුණකට එක බැගින් ලබා දෙනවා. නමුත් මේ කරුණු නම් කරලා විතරක් පිළිනම් ඔබට ලකුණු දෙකයි ලැබෙන්නේ ලකුණු භාගයෙන් බැගින් මේක විස්තර කරා නම් ඔබට අන්න ඒ විස්තර කිරීම හතරට ලකුණු භාගයෙන් බැගින් එතන ලකුණු දෙකක් මෙතන ලකුණු දෙකක් ලකුණු හතරක් ලැබෙනවා. ඊළඟට අපි අවසාන කොටස බලමු පස්වෙනි එක දෙවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස. මෙතනින් කියන්නේ සමාජ සංස්කෘතික තිරසර බව තහවුරු කිරීම සඳහා යෙත සිද්ධියට අදාළ සංචාරක ව්‍යාපාරයේ ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් දක්වනවා. දැන් බැලුවොත් එම සමාජ සංස්කෘතික තිරසර බව තහවුරු කරනවා. සමාජ සංස්කෘතික තිරසර බව තහවුරු කිරීමට යෙත සිද්ධියට අනුව සංචාරක ව්‍යාපාරයට ගත හැකි ක්‍රියාමාර්ග. මොකද මෙන්න මෙතන ඉරක් ගන්න ගත හැකි ක්‍රියාමාර්ග. අපි ඉගෙන ගත්තා සැලකිලිමත් වෙන ඕන සාධක ඒ වගේම ගත හැකි ක්‍රියාමාර්ග. එහෙනම් ඔබ මෙතෙන්ද ලියන්න අවශ්‍ය ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධ. දැන් ඉස්සෙල්ලා බලමු අපි මොකද්ද මේ තිරසර සංවර්ධනය කියන්නේ. අපි දන්නවා තිරසර සංවර්ධනය කියන්නේ අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට තියෙන අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කර ගන්නා වූ සංවර්ධනය තමයි තිරසර සංවර්ධනය කියන්නේ. හැබැයි මේ තිරසර සංවර්ධනයේදී අපිට තාම වැදගත් වන්නා වූ කුළුණු තුනක් තියෙනවා. එකක් තමයි ආර්ථික සංවර්ධනය, දෙවෙනි එක පරිසර තිරසර ආරක්ෂණය, තුන්වෙනි එක සමාජ තිරසර සංවර්ධනය. ඒතකොට මෙන්න මේකෙන් ඔබෙන් අහන්නේ පරිසර එමෙන්න සමාජ තිරසර සංවර්ධනය කොහොමද රැකගන්න ගත හැකි ක්‍රියාමාර්ග මේ හෝටලේට. එහෙනම් බලමු සමාජ තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා.
සමාජ තිරසර සංවර්ධනය ඇති කරනවා කියන්නේ තිරසර අනාගතයක් තහවුරු කරගන්න ජනතාවගේ අවශ්‍යතාව වුමනා සමානව සාධාරණව උන්ට සපයාගත හැකි විය යුතු තත්ත්වයටම නැත්තම් පත් කිරීම. මෙතෙන් විශේෂයෙන්ම සමාජ තිරසර සංවර්ධනයේ මේ තත්ත්වය තහවුරු කරගන්න සමානාත්මතාවය, සමාජ ප්‍රාග්ධනය, සමාජ ඒකාග්‍රතාවය, ප්‍රජා සහභාගීත්වය කියන වගේම මේ මානව හිමිකම් සමාජ වගකීම් කඩ නොවන ආකාරයෙන් සෑම පුද්ගලයෙකුටම මේ දේ ලබා දෙනවා. එහෙම ලබා දීම තුළ අනාගත පරම්පරාවේ අවශ්‍යතා උල්ලංඝනය නොකර එනම් වර්තමාන ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරනවා නම් ඒ තුළ මානව සංවර්ධනය ඇති කිරීමට පුළුවන් නම් මෙන්න මේ කරුණ පිටු කරමින් මානව සංවර්ධනය වර්තමානයේ ඇති කරන්න පුළුවන් නම් අන්න ඒක අපි හඳුනනවා සමාජ තිරසර සංවර්ධනය කියලා. එහෙනම් මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තමයි මේ දක්වන්නේ. එකක් තමයි මානව විවිධත්වයට කරු කරමින් කටයුතු කරන්න. එහෙනම් ව්‍යාපාරිකයෙක් විදිහට මේ අපි සංචාරක හෝටලයක් ගැන කතා කරන්නේ මානව විවිධත්වයට. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ අපේ බෞද්ධ සංස්කෘතියක් තියෙන මානව විවිධ කවදාවත් පස් දිනක එක සමාන නැහැ. විවිධ සංස්කෘති, විවිධ ආගම්, විවිධ භාෂා මේ මානව විවිධත්වයට ගරු කරන්න ඕනේ. ඒ වගේමයි මානව අයිතිවාසිකම් සුරකීමට දායක වෙනවා. මානව අයිතිවාසිකම් මේ මානව අයිතිවාසිකම් ගැන කතා කරන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍ය මූලික අයිතිවාසිකම් ටික ආහාර, ඉඳුම් අධ්‍යාපනයේ සෞඛ්‍ය මෙන්න මේ ටික. ඊළඟට සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීමට සමාවස්ථා සැපේ. ඊළඟ එක තමයි අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනයේ ආදී අත්‍යවශ්‍ය පාස්කම් සඳහා දායක වෙන එක. ඊළඟට සමාජ ආරක්ෂණ කටයුතු වල දායක වෙන. ඊළඟ එක තමයි සංස්කෘතික විවිධත්වයේ ගරු කිරීම හා ඒවා සුරැකීමට කටයුතු කිරීම. ඒ වගේම නීති හා සාමය සුරැකීමට දායක වෙන. මේ සංචාරක ව්‍යාපාරයක් විදිහට මේ ගත හැකි ක්‍රියාමාර්ග ව්‍යාපාරිකයෙක් විදිහට මේ සියල්ල කතා කරා. මෙතෙන්දී මේ සංචාරක ව්‍යාපාරයේ දෙන්නේ විදිහට එයාට ගත හැකි දේවල් තමයි ප්‍රධානම වෙන්නේ. මෙතෙන් මේ කරුණ ගන්න පුළුවන් අපිට මානව විද්‍යාවට ගරු කරමින් කටයුතු කිරීම. සමාජ ආරක්ෂණ කටයුතු වල දායක වෙන්න. සමාජ ආරක්ෂණ කටයුතු වලට දැන් හිතන්න අපි කසල කළමනාකරන නිසපද්ධි කරනවා නම් පරිසර හිතකාමීන් දයන සිදු කරන්නේ අන්න සමාජ ආරක්ෂණයට. ඊළඟට සමාජයේ තවත් දිගට රැකිය අවස්ථා ජනිත කිරීම මේ දේවල් කරනවා. සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම හා සුරැකීමට කටයුතු වෙනවා. සංස්කෘතික සමහරවිට ඒ හොටලේ ඇති කරපු තැන වෙන්න පුළුවන්. ඒකම එහෙම නැත්නම් ඒකට එනාය වෙන්න පුළුවන්. සංස්කෘතික විවිධත්වය ගැන අවබෝධයෙන් යුතුව ඒවට ගරු කරමින් කටයුතු කිරීම තමයි මෙතෙන්දී අපේක්ෂා. නීතිය හා සාමය සුරැකීමට දායක වීම. අනිවාර්යයෙන්ම ප්‍රජාව එක්ක යහපත් විදියට හොඳින් ඉන්න අවශ්‍යයි. කටයුතු කරන්න අවශ්‍යයි. ඒ මොනොත් කිසිම ආකාරයකින් නීතිමය විදියට ප්‍රජාව එක්ක ගැටලුවක් ඇති වෙන්නේ රාජ්‍යයට බදු දෙවමින් මේ නීති රීති වලට අනුව කටයුතු කරන්න ඕන. ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල තියෙනවා. අන්නේ අනුගමනය කළ යුතු එවැනි අවස්ථාවක මෙන්න මේ කියනා වූ ක්‍රියාමාර්ග සාර්ථක වෙනවා. එහෙනම් මතක තියාගන්න මේ ක්‍රියාමාර්ග දෙකක් නම් කරන්න විතරයි තියෙන්නේ. ඔබට පුළුවන්කම ලැබෙන මේ වගේ ක්‍රියාමාර්ග දෙකක් නම් කරා නම් දෙකයි නම් කරන් තියෙන ලකුණු හතරක් ගන්න පුළුවන්. හැබැයි මේ ක්‍රියාමාර්ග ටික ඔබේ මතකයේ තියෙනවා. ඔබේ මතකයේ මනස තිබුණොත් තමයි ඔබට මේ ව්‍යාපාරය ගලපලා එක බද්ධ කරලා ලියන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අවසාන කොටස තමයි දෙකේ පස්වෙනි ප්‍රශ්නේ ආයන්න පරිසර තිරසර ආරක්ෂණ සාක්ෂාත් කර ගැනීම සඳහා එම ආයතනයේ අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් සඳහන් කරනවා. මේකත් කරුණු දෙකක් නම් කිරීම විතරයි තියෙන්නේ. නමුත් ඔබ මේ දෙක නම් කරා නම් ඔබේ මතකයේ තියෙන පරිසර තිරසර ආරක්ෂණය කියන්නේ මොකක්ද? මොකද්ද තිරසර ආරක්ෂණය කියන්නේ මොකක්ද කියන එකක් කතා කරා. මේකේ තියෙන කුළුණු තුන ගැන කතා කරා. ඔබෙන් අහන්නේ මෙතන තියෙන එකෙන් පරිසර තිරසර ආරක්ෂණය කියන්නේ මොකක්ද? එහෙනම් අපි බලමු පරිසර තිරසර ආරක්ෂණය කියන්නේ මොකක්ද කියලා. මූලික මිනිස් අවශ්‍යතාව වෙන වාතය, ජලය, ආහාර, නිවාස මෙන්න මේ දේවල් විශේෂම ගුණාත්මක භාවයෙන් පැවතීමත් ඒකම ආරක්ෂා කර මේවා ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමක් මගින් මූලික මිනිස් අවශ්‍යතාව හා වමනා ඉටු කරන්න ඕන. නමුත් ඒ ඉටු කර ගැනීමේදී මේවා ඉටු කර ගැනීමට යාම තුළ පරිසරයට හානියක් නොකර ඉන්න. මේ ටික ඉටු කර ගැනීම මූලික මිනිස් අවශ්‍යතාව. හැබැයි මේ මූලික මිනිස් අවශ්‍යතාව ඉටු කරගන්න කියලා කැලෑ කපල මිනිසුන් ජීවත් කරනවා. මිනිසුන්ට නිවාස හදලා දෙනවා.
ඔවුන්ට ආහාර පාන සපයන්න කියලා මේ සියලුම කැලෑ විනාශ කරනවා නම්, පරිසර දූෂණය සිදු කරනවා නම්, අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්නේ නැත්නම්, මෙන්න මේ දේවල් මූලික මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීමට යාම තුළ මේ පරිසරය තිරසර සංවර්ධනය වෙන්නේ. ඒ නිසා මේ මූලික මිනිස් අවශ්‍යතා ඉටු කරගත යුතුයි. නමුත් ඒක විශේෂයෙන්ම පරිසරයට හානි නොවන ආකාරය. එහෙනම් අපි බැලුවොත් එහෙම මේ පරිසර තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි සම්පත් පරිභෝජනය. සම්පත් පරිභෝජනය කියන එක නිසි පරිදි කරන්න ඕන. අනාගත අවශ්‍යතා ඇති කරගන්න තියෙන අවස්ථාව නැති කරන්නේ නැතුව, ඒක උල්ලංඝනය කරන්නේ නැතුව සම්පත් පරිභෝජනයේ අර පිරිමැස්වීම කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි. අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කරනවා. ඒ තුල අනාගතයට හානියක් වෙන්නේ, පරිසරයට හානියක් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අවදානම් කළමනාකරණය කරනවා. අවදානම් ඇති වෙන අවස්ථා ශ්‍රේෂ්ඨ මොනවද කියලා බලලා ඒවා පුළුවන් තරම් කළමනාකරණය කරනවා. ඊට සබාවික සංස්කෘතික උරුමයන් සුරකින්න ඕන. අපි විශේෂයෙන් මේ සංචාරක ව්‍යාපාරය නිසා මේ කරුණු සියල්ලම වැදගත්. සම්පත් පරිභෝජනයේ නිෂ්පරිදි කළ යුතුයි. ඒකම අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය කළමනාකරණය නිෂ්පරිදි කළ යුතුයි. අවදානම් කළමනාකරණය හොඳින් කරන්න අවශ්‍යයි. ඒ තුල ස්වභාවික සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරන්න ඕන. මේවා බලන්නේ කරගෙන යන ඒවා, තියෙන දේවල් රැක ගන්න ඒවා සංචාරක ව්‍යාපාරයේ දෙන්නා මෙදිරිත් තාම වැදගත්. මම ඔබට මීට කලින් කතා කළාද කියලාත් ඇති. සමහර වෙලාවට දැන් අපද්‍රව්‍ය කළමනාකරණය කියන ඒවා ඉතා විශාල පරිමාණයෙන් හොඳින් සංචාරක ව්‍යාපාරයේ දෙන්නා ඉතා මනාලෙස කළමනාකරණය කරගෙන තියෙනවා. ඔවුන් තමන්ගේ සංචාරක කර්මාන්තයේ නැත්නම් ව්‍යාපාරයේ පරිසරයේ පද්ධතිය තුල තියෙන අපජාලය ටික එකතු කරනවා, ඒක පිළිපාදු කරනවා, ඒක වගාවන්ට එකතු කරනවා, ඒකම අපද්‍රව්‍ය එකතු කරගෙන මේ වායු නිපදවලා ඒ ජීව වායු භාවිත කරලා යුම්බියුම් කටයුතු වලට භාවිත කරනවා. ඒකම තමන් පරිසරයට හානි නොවන ආකාරයෙන් වගා කටයුතු කරනවා. ඒවා තමන්ගේ සංචාරකයන්ට ආහාරයට ගන්න දීලා තියෙනවා. ඒ ගොවිපළවල් බලන්න පුළුවන්. මේ වගේ බොහෝ දේවල් සිදු කරමින් මෙන්න මේ පරිසර තිරසර ආරක්ෂණය කෙරෙහි සංරක්ෂණය කෙරෙහි යොමු වෙලා තියෙනවා. මම මතක තියාගන්න ඔබ මෙන්න මේ කරුණු අතර ඉතා වැදගත් වෙන ඔබේ පිළිතුර විදිහට පරිසර තිරසර ආරක්ෂණය සාක්ෂාත් කරගන්න සංචාරක ව්‍යාපාරයට අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් නම් කිරීම පමණක් ප්‍රමාණවත්. ඒ තුල ලකුණු එක බැගින් ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. එමනම් දරුවනේ මතක තියාගන්න අපි දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟ දිනේදී තුන්වෙනි ප්‍රශ්නය සමග මුණ ගැහෙමු. එහෙමනම් ආයුබෝවන්.